හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ හිමිදිරි උදෑසනම මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අද මේ පින්වත් පිරිසට ඒ උතුම් සම්බුදු බණ පදම සිහිපත් කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. මොකන්ද? භූත පුබ්බම් භික්කවේ අරකෝ නාම සත්තා අහෝසි තිත්තකරෝ කාමේසු වීතරාගෝ. පින්වත් මහණෙනි, අතීතයේ ඉඳලා තියෙනවා අරක කියලා ශාස්ත්‍රවරයෙක්, අන්‍යාගමික, කාමයන්ගෙන් වෙන් වෙච්ච නිෂ්කාම ජීවිතයක් ගත කරපු ශාස්ත්‍රවරයෙක්. අරකස්ස කෝපන භික්කවේ සත්තුණු අනේකානි ශාවක සතානිය හේසුන්. ඒ අරක ශාස්තෘන් වහන්සේට නොයෙක් සිය ගණන් ශ්‍රාවක පිරිසක් ඉඳලා තියෙනවා. අරකෝ සත්තා ශාවකානං ඒවං ධම්මං දේශේති. ඒ අරක ශාස්තෘන් වහන්සේ මෙන්න මේ විදිහටයි තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේ. මොකද්ද? අප්පකම් බ්‍රාහ්මනා ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහු පායාස මන්තාය බුද්ධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස් සමරණං. ඉන්නත් බ්‍රාහ්මණවරුනි, මිනිස්යාගේ ජීවිතේ බොහෝම ටිකයි තියෙන්නේ. බොහෝම චුට්ටයි කියනවා, අල්පයි කියනවා. බොහෝ දුක් තියෙනවා, බොහෝ පීඩා තියෙනවා. ඉතින් මේ ජීවිතේ මේක තේරුම් ගන්නට, තේරුම් අරගෙන මේ කත්තබ්බං කුසලං, කුසල් දහම් වඩන්න, චරිතබ්බං බ්‍රහ්මචරියං, මේ බඹසර වාසී හැසිරෙන්න, නත්ති ජාතස් සමරණං, ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඒ අරක ශාස්ත්‍රතාවකයන්ට කියේ මොකද්ද? මේ ජීවිතයේ බොහෝ දුක් පීඩා තියෙන එක, බොහොම ටික කලයි තියෙන මේ ජීවිතේ. ඒ නිසා මේක තේරුම් අරගෙන කුසල් වඩන්ට, බඹසර වාසය කරන්ට, ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ. එතකොට මේ විස්තරේ උන්වහන්සේ අරක ශාස්ත්‍රුන් ලස්සන උපමාවලින් මේ ජීවිතයේ තියෙන අල්ප බව, මරණය කරා ජීවිතය යන හැටි ගැන ලස්සන විස්තරයක් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, සේයතාවි බ්‍රාහ්මනා තිනග්ගේ උස්සාව බින්දු සුරී
උග්ගච්ඡන්තේ කිප්පමේව පටිගච්ඡති න චිරට්ඨිතිකං හෝති. පින්වත් බ්‍රාහ්මණවරුනි, හරියට මේ ජීවිතය කියලා කියන්නේ තනාග තියෙන පිණි බිඳුවක් වගේ කියනවා. ඒව මේවකෝ බ්‍රාහ්මණ උත්සාහ බිඳූපමං ජීවිතං මනුස්සාන. ඒ තනාග තියෙන බිනි බිඳුව සූර්ය උදයත් එක්ක ශැනකින් නැති වෙලා යනවා. ආන් ඒ වගේ කියන මිනිස්යන්ගේ ජීවිතත් තනාග තියෙන පිණි බිඳුවක් වගේ බොහෝම ටිකයි තියෙන්නේ, අල්පයි කියන බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න මේ ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ කියනවා. ඒ වගේ මේ සාතුන් වහන්සේ ශ්‍රාවකයන්ට කියන බලන්න, සේයතාපි බ්‍රාහ්මනා තුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ උදක බුබ්බුලං කිප්පමේව පටිවී ගච්ඡති න චිරට්ඨිතිකං හෝති කියන වැස්ස වහින වෙලාවට වත බිඳු හැදිලා බිඳිලා යනවා කියනවා. සැනකින් පවතින්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ කියනවා. ඒව මේවකෝ බ්‍රාහ්මනා උදක බුබ්බූලූපමං ජීවිතං මනුස්සාන. මේ මිනිස්යන්ගේ ජීවිතත් ආන් ඒ වගේ කියන දිය බුබුලක් වගේ කියනවා. පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහු පායස්. බොහොම ටිකයි, බොහොම අල්පයි, බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නති ජාත සමරණ. ඒ නිසා කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ කියනවා. ඒ වගේ ලස්සන උපමාවක් තව කියනවා. සේයතාපි බ්‍රාහ්මනා උදකේ දණ්ඩරාජි කිප්පං ඒව පටිවී ගච්ඡති න චිරට්ඨිතිකා හෝති. එළියක් අරගෙන ඉරක් ඇඳට පස්සේ වතුර ඒක ඉක්මනට ගෙවිලා යනවා, නැති වෙලා යනවා තැනකින් පවතින්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ කියන උදකේ දණ්ඩරාජූපමං ජීවිතං මනුස්සාන. බිය ඇඳ ඉරක් වගේ කියනවා මනුස්සයාගේ ජීවිතය සැනකින් නැති වෙලා යනවා. බොහෝම සුළු වෙලාවක් තියෙනවා. ඒ නිසා මේ කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ වගේම අරක සාතුන් වහන්සේ දේශනා කරන බලන්න, සේයතාපි බ්‍රාහ්මනා නදී පබ්බතේයා දූරංගම සීග සෝතා භාරහරානි. සේයතාපි බ්‍රාහ්මනා නදී පබ්බතේයා දූරංගම සීග සෝතා හාරහාරිනී නත්තිසෝ කනෝ වා ලයෝවා මුහුත්තෝ යං සාතරති අතකෝසා ගච්ඡන්තේ වත්තත්තේව සන්දන්තේව. එතකොට සාතුන් වහන්සේ දේශනා කරනවා දී ඇඳි ඉරක් වගේ මේ ජීවිතය කියලා. ඒ වගේම තමයි කියන බලන්ට, සේයතාපි බ්‍රාහ්මනා බලවා පුරුෂෝ ජීවහග්ගේ කේලපින්ඩං සංජූහිත්වා අප්පකසිරේ නේම චමයි. කියනවා බලවත් පුරුෂයෙක් කෙලපිඩක් අරගෙන ඉක්මනට කෙලපිඩ එළියට ගහනවා, කෙල ගහනවා. ඒ මේවකෝ බ්‍රාහ්මණ කේල පින්ඩූපමං ජීවිතං මනුස්සාන. කෙලපිඩක් වගේ කියන මේ ජීවිතය බොහෝම ටිකයි, ටික කලයි තියෙන්නේ කියනවා. චුට්ටයි කියනවා. බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා කියනවා. ඒ නිසා කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න ඉපදුණු කෙනා නොමරී සිටීමක් නැහැ කියනවා. බලවත් පුරුෂයෙක් කෙලපිටක් කරනවා, සැනකින් ගහනවා. ඒ වගේ කියන මේ ජීවිතය. ඒ වගේම තමයි කියනවා සේයතාපි බ්‍රාහ්මනා දිවස සන්තත්තේ අයෝ කටානේ මංසපේසි පක්කිත්තා කිප්පං ඒව පටිවී ගච්ඡති න චිරට්ඨිතිකං හෝති. කියනවා හොඳට රත් වෙච්ච දවසක් තිස්සේ රත් කරපු යකඩ තැටියකට දානවා කියන මස් ටික. ඒක සැනකින් පිච්චිලා යනවා කියනවා. බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ කියන මිනිස්යන්ගේ ආයුෂ මේ ජීවිතේ. ඒම මේවකෝ බ්‍රාහ්මනා මංසපේසූපමං ජීවිතං මනුස්සානං. මේ මිනිස්යන්ගේ ජීවිතය ආන් ඒ වගේ බොහෝම ටික කලයි තියෙන්නේ කියනවා. ඒකේ බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා කියනවා. ඒ නිසා කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ. බලන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ හරිය ලස්සනට මේ කියන උත්සාහ කරන්නේ මොකද්ද? ජීවිතේ ටික කලයි තියෙන්නේ. ජීවිතේ ටික කලයි තියෙන්නේ. ඒ නිසා කරන්න ඕනේ මොකද්ද? කුසල් දහම් වඩන්න, බඹසර වාසය කරන්න. දැන් බොහෝ දෙනෙකුට මේ ජීවිතේ ටික කලයි තියෙන්නේ කියලා තේරෙන්නෙත් නැහැ. සමහරලාට මිනිස්සු තේරුම් ගන්නවා. තේරුම් ගත්තට ඒක විසඳුම හැටියට දකින්නේ කාලා බීලා ඉන්න ටිකේ විනෝදයෙන් ඉන්න ඕන කියන එක විතරයි. කුසල් දහම් වඩන්න ඕන කියන තැනට එන්නේ නැහැ. ඒ බොහෝ දෙනෙක් හිතන්නේ මේ ජීවිතේ මෙතන ඉවරනට පස්සේ ඉවරයි කියලානේ. ඒත් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ.
එතකොට ඉන්න කුසල් වඩන්න අවස්ථාව ලැබුණ වෙලාවේ කුසලයේ වඩා ගන්න. බඹසර වාසය කරන්නට. ඒකයි මේ කියන්නේ. එතන තමයි රැකවරණය තියෙන්නේ. එතන තමයි පිහිට තියෙන්නේ. ඊළඟට බලන්න කියනවා ලස්සන උපමාව. සේයතාපි බ්‍රාහ්මණ ගාවී වජ්ජා ආඝාතනං නීයමාන යඤ්ඤ දේව පාදං උද්ධරති සන්තිකේව හෝති වදස්ස. සන්තිකේව මරණස්ස. වදයට අරගෙන යන ගවයෙක් ඔසවන පාදය තබන තම පාදයක් ගනි වදයට කිට්ටු වෙන එක වෙන්නේ. මරණයට කිට්ටු වෙන එක වෙන්න කියනවා. ඒව මේවකෝ බ්‍රාහ්මණ ගාවී වජ්ජූපමන් ජීවිතම් මනුස්සාන. මේ මනුෂ්‍යයාගේ ජීවිතය හරියට වදයට නියමිච්ච ගවයෙක් වගේ කියනවා. පරිත්තන් ලහුකම් බහු දුක්ඛම් බහු පායස මන්තයි බුද්ධබ්බං. කියන මේක තේරුම් ගන්න කියන මේක බොහෝම ටික කලයි තියෙන කියන මේ ජීවිතය. බොහෝ දුක් බොහෝ පීඩා තියෙන. ඒක කත්තබ්බං කුසලං කුසල් දහම් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යයන්. බඹසර වාසය කරන්නත් ඉජාත සමරණ. ඉපදුණු කෙනාට නොඹරී සිටීමක් නැහැ. බලන්න මේ චාතුරුන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ පණිවිඩය දෙනවා තමන්ගේ. ටික කලයි මේ ජීවිතයේ තියෙන්නේ බොහෝ කාලයක් නැහැ. ඒ නිසා කුසල් වඩන්න බඹසර වාසය කරන්න. විසඳුම මේකයි. අපි එන්න ඕනේ තෙන්ටයි කියලා කියන්නේ. එතකොට මෙතන කියනවා ඊට පස්සේම ලස්සන කතාව කියන්නේ. තේනකෝපන භික්කවේ සමයේන මනුස්සානං සට්ටි වස්ස සහස්සානි ආයුප්පමානං අවසි. පින්වත් මහණෙනි දැන් බුදුරජාණන් දේශනා කර මේ කතාව අරක සාතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරපු විදිහ වික්ෂුන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලා කියලා ඊගාට බුදුරජාණන් දේශනා කරන මොකද්ද? පින්වත් මහණනි ඒ කාලේ මිනිස්යන්ගේ පරමාවශ අවුරුදු 60000යි. අවුරුදු 60000ක් කියන මිනිස්සුන්ගේ පරමාවශ. පංචවස්ස සතිකා කුමාරිකා ආලම්පතේයා හෝසි. අවුරුදු 500ක් විතර වෙනකොට තමයි කියනවා මේ කුමාරිකාව. ඒ කියන්නේ කාන්තාවන් දරුවන් වදන්න සුදුසු වෙන්නේ. වැඩි වියටපත් වෙන්නේ. තේනකෝපන භික්කවේ සමේන මනුස්සානං ඡලේවා බාධායසු. ඒ මිනිසුන්ට ලෙඩ කියලා තිබ්බ ලෙඩ 6යි කියනවා. සීතං සීත තිබුණා, උන්හං උණුසුම තිබුණා, jigaccha බඩගින්න තිබුණා, පිපාසා මේ පිපාසය තිබුණා, උච්චාරෝ මූත්‍රා කිරීම, පස්සාව මල පහ කිරීම. මේ ලෙඩ 6 විතරයි තිබුණේ. අසනීපට කියලා තිබුණා ඔය ටික විතරයි. අද කාලේ ඒවා අසනීප කියලා ගණන් ගන්නවත් නැහැ. ඊට වඩා දේවල් තියෙනවා. එතකොට ඒ කාලේ තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ අරක ශාස්ත්‍රුන් ශ්‍රාවකයන්ට කියන්නේ මෙහෙම. මොකද්ද? අප්පකම් බ්‍රාහ්මණ ජීවිතම් පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහු පායාසං මන්තාය බුද්ධබ්බං. පින්වත් බ්‍රාහ්මණරි මිනිස්යන්ගේ ආයුෂ බොහෝම ටික කලයි තියෙන්නේ. බොහෝම ස්වල්පයයි. බොහෝම ස්වල්පයි තියෙන්නේ. අල්පයි. බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා කුසල් දහම් වඩන්න බඹසර වාසය කරන්න ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නන්නේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා දේශනා කරන මොකද්ද? ඒ කාලේ මිනිසුන්ට වයස අවුරුදු 60,000 වයස අවුරුදු 60000ක් වෙන ලෙඩ කියලා ලෙඩ 6ක් තිබුණා පමණ. මේ කාලේ තමයි මිනිසුන්ට කියේ මෙන්න මේ කතාව. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඒතරහි කෝතම් භික්කවේ සම්මා වදමානෝ වදේ අප්පකං ජීවිතම් මනුස්සාන පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහු පායමන්තය බුද්ධම්. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස් සම්ප්‍රදාය. අද කාලේ කියන එක මනාවකට ගැලපෙන දෙයක්. බොහොම සුළු කාලයක් මේ ජීවිතේ තියෙන. ඒ නිසා කුසල් දහම් වඩන්න බඹසර වාසය කරන්න. ඉපදුණු ගැන නොමරි සිටීමන්නේ. බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා. දැන් බලන්න ඒ කාලේ අවුරුදු 60000යි. ලෙඩ කියලා තිබුණ සීතල උණුසුම පිපාසය බඩගින මල මුත්‍ර පාන. අද ලෙඩ කෝටියයි බලන්න. ලෙඩ කෝටියයි. අවුරුදු 50කටත් තියෙන්නේ. ඒවත් වෙන්නේ. කෝටියක් ලෙඩ. බලන්න යන තැන ස්පිරිතාල. යන තැන ෆාමසි. ඒ ෆාමසි තුල ගියාම නොඒක ආකාරي බෙහෙත් වර්ග. මේකෙන් කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට ලෙඩ හැදිලා තියෙනවා. වෛද්‍ය විද්‍යාව දිනුවා කියන එක නෙමෙයි. වෛද්‍ය විද්‍යාව දිනුවා කියන්නේ ලෙඩ නැති වෙන්න ඕන. ලෙඩ වැඩි වෙලා. පිනෙන් හීනයි. එතකොට බොහෝ දුක් බොහෝ පීඩා විඳිනවා මිනිස්සු. මේකෙන් ගැලවෙන්න ජීවිතේ ටික කලයි තියෙන්නේ. මේකට තියෙන විසඳුම මොකද්ද? කත්තබ්බං කුසලං. කුසල් දහම් වැඩිම. බඹසර වාසය කිරීම. මේකට තියෙන විසඳුම. බුදුරජාණන් දේශනා කරන ඒතරහිකෝ භික්ඛවේ යෝ චිරං ජීවති සෝ වස්ස සතං අප්පං වා බිහියෝ වාති. බුදුරජාණන් දේශනා කරන අද කාලේ මිනිස්සෙක් ජීවත් වුණොත් අවුරුදු 100ක් ඉඳී කියන. නැත්තම් ඊට වඩා පොඩ්ඩක් ඉඳී කියන.
මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ. අද කාලේ අවුරුදු 100ක් ඉන්න මිනිස්සෙක් හොයාගන්න නෑ. අඩුයි. අද තවත් අඩු වෙලා ආයුෂ. තවත් ලෙඩ වැඩි වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරිය ලස්සන විග්‍රහයක් මේ ජීවිතය ගැන කියනවා. මොකද්ද කියනවා? වස්ස සතං කෝපන භික්ඛවේ ජීවන්තෝ තීනියේම උතුසතානි ජීවති. කියන ඍතු වශයෙන් ගත්තොත් එක අවුරුද්දකට ඍතු තුනක් තියෙනවා. හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් ඍතු 300ක් ජීවත් වෙනවා. හේමන්ත ඍතු 100යි, ගිම්හාන ඍතු 100යි, වස්සාන ඍතු 100යි. ඊළඟට කියන තීනිකෝපන බික්ඛු සතාන ජීවන්තෝ ද්වාදස ඒව මාසතානි ජීවති. එතකොට ඍතුවකට මාස 4ක් තියෙනවා. එතකොට ඍතු 300ක් තියෙනවා කියලා කියන්නේ මාස 1200ක්. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන්නේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ මාස වලින් ගත්තොත් මාස 1200යි. 400ක් තියෙනවා හේමන්ත ඍතුවේ මාස, 400ක් තියෙනවා ගිම්හාන ඍතුවේ මාස, 400ක් තියෙනවා වස්සාන ඍතුවේ මාස. ඊළඟට බුදුරජාණන් දේශනා කරන ද්වාදසංකෝපන භික්ඛවේ මාස සතාන ජීවන්තෝ චතුවීසතින් ඒවං අද්ද මාස සතාන ජීවති. ඒ කියනවා අඩමස ගානේ ගත්තොත් 2400ක්. 2400ක් අඩමාස ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන බලන්න චතුවීසතින් කෝපන භික්ඛවේ අට්ඨද්ද මාස සතාන ජීවන්තෝ චත්තිං සංයේව රත්තිං සහස්සාන් ජීවති. එතකොට දේශනා කරනවා ඒම 2400ක් අඩමාස ජීවත් වෙන කට්ටිය ජීවත් වෙනවා නම් ඒකට 36000ක් දවස් ජීවත් වෙනවා කියනවා. දවස් 36000ක් ජීවත් වෙනවා කියන අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්ස දවස් ගාන ගත්තොත් මාසෙකට දවස් 30 ගාන දැම්මට පස්සේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට 36000ක් දවස් ජීවත් වෙන මිනිස්සයා දවසකට වේලක් කෑවොත් බත් පිඟන් 36000ක් කනවා. වේල් දෙකක් කෑවොත් 72000යි. වේල් තුනක් කෑවොත් 1,80,000යි. ඒකට ජීවිතේම ඔය ගාන තමයි කෑම කන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා සමහරලාට මේ කෑම කන වෙලාවට තරහ ගියොත් කෑම කන්නේ නැහැ කියනවා. කොපිතෝ බත්තං න බුඤ්ජති. ඊළඟට කියනවා දුක්ඛිතෝපි බත්තං න බුඤ්ජති. දුක හැදුන වෙලාවට කෑම කන්නේ නැහැ කියනවා. ව්‍යාධිතෝපි බත්තං න බුඤ්ජති. ලෙඩ හැදුනට පස්සේ කෑම කන්න බෑ කියනවා. උපෝසතිකෝපි බත්තං න බුඤ්ජති. උපෝසතේ රකින්නකොට කෑම කන්න බෑ කියනවා. අලාභකේන බත්තන බුඤ්ජති. කන්න දෙයක් නැති වෙනකොට කන්න විදියක් නැහැ කියන බත්තන්තරය. එතකොට බුදුරජාණන් දේශනා කරන ඉතිකෝ භික්ඛවේ මයා වස්ස සතායුකස්ස මනුස්සස ආයුපි සංඛාන ආයුප්පමානම්පි සංඛාතං උතුප්පි සංඛාතං සංවච්චරාපි සංඛාතං මාසාපි සංඛාතං අද්ද මාසාපි සංඛාතං රත්තිපි සංඛාතං දිවාපි සංඛාතං බත්තාපි සංඛාතං බත්තන්තරාපි සංඛාතං. පින්වත් මහණෙනි ඔන්න ඔය විදිහට මම කියලා දුන්නා. ආයුෂ 100ක් තියෙන මිනිස්සෙක් ඍතු කීයක් ඉන්නවද? මාස කීයක් ඉන්නවද? අඩ මාස කීයක් ඉන්නවද? රාත්‍රී කීයක් ජීවත් වෙනවද? දවස් දහවල් කාල කීයක් ජීවත් වෙනවද? බත් පිඟන් කීයක් කනවද? ඒ වගේ මේ බත් කන්න නැති වෙලාවල් මොනවද කියලා දුන්නා. ඉතින් මේ කියන්නේ මේ ජීවිතේ කරන දේවල්. බලන්න මෙහි විග්‍රහ කරනකොට බත් පිඟන් ටිකක් කන එක නිකන් එකින් කෑම වේලක් කනකොට එක කෑම වේලක් ඉවරයි කන්න තියෙන. ගෙවිලි ඉවරයි ආපහු. ඊළඟ බුදුරජාණන් මෙතන පෙන්නනවා අන්තිමට ලස්සන විස්තරයක් කරනවා. යම් භික්කවේ සත්තාරා කරණීයන් ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වූ ධම්මය. පින්වත් මහණෙනි ශ්‍රාවකයන් කෙරෙහි කරුණාව ඇති ශ්‍රාවකයන්ගේ හිත කැමති ශාස්ත්‍රූවරේ කළ යුතු යම් දෙයක් තියෙනවද මා ඒ සියල්ල කළා. කතං වූ සම්මය. ඒතානි භික්කවේ රුක්ක මූලානි. පින්වත් මහණනි මේ තියෙන්නේ රුක් මුල්. ඒතානි ශුඤ්ඤාගාරානි. මේ තියෙන්නේ ශුඤ්ඤාගාර විවේකස්ථාන. ජායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරණෝ හුවත්ත. ධ්‍යාන වඩන්න පින්වත් මහණනි. ප්‍රමාදී වෙන්න එපා. පස්සේ විපිලිසර වෙන්න එපා. අයං වූ අම්මා අනුශාසනීති. මේ තමයි ඔබට කරන අනුශාසනාව. බලන්නනේ
බුදුරජාණන් දේශනා කළේ මොකද්ද? මේ ජීවිතයේ තියෙන අල්පභාවය. ඊළඟට මේ ජීවිතය ගත කරන සාමාන්‍ය මිනිස්සෙක් ජීවිතය ගත කරනකොට ඒ කෙනාගේ ජීවිතේ කොයි විදිහට බෙදිලා වෙන්නේ කියලා. ඒ කියන්නේ දවස් කීයක් තියෙනවද? රැය කීයක් ගෙවෙනවද? ඊළඟට කෑම කන වෙලාවල් ගත්තට පස්සේ කොයි විදිහට කෑම කන්නේ? එතකොට ඒකෙන් දෙන අදහස් තමයි මේ ගත කරන ජීවිතය ටික කාලයයි. මහා කාලයක් නෑ. ටික ටික ගෙවිලා යනවා. ඉවර වෙලා යනවා. එතකොට ඒකේ කරන්න තියෙන්නේ මොකද්ද? ඒ විදිහට කටයුතු කරනකොට ගත වෙන ජීවිතේ විසඳුම හැටියට තියෙන්නේ කුසල් වඩන එක, බඹසර වාසය කරන එක. වෙන විසඳුමක් නෑ. දැන් අරක ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියනකොට බුදුරජාණන් දේශනා කළා නෙම ඒ කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 60000ක්. දැන් අපි හිතනවද කියලා බලන්න. අවුරුදු 60000ක් මිනිස්සෙක්ගේ වයස කියනකොට හිතා ගන්න බැරි. දැන් අද කාලේ මේ සාමාන්‍ය නවීනයි කියන ලෝකේ කතා වෙන දේවල් වල අවුරුදු 60000ක ඉතිහාසය ගැන කතා වෙන්නේ නැහැ. පොඩි සුළු අවුරුදු 5-6000ක ඉතිහාසයක් ගැන කතා වෙන්නේ. එච්චරත් නෑ සමහරවල්. ඒතර අර තනි මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60000 කොයිතරම් දීර්ඝ කාලයක් කියලා. හැබැයි ඇත්තටම බැලුවට පස්සේ ඒක දීර්ඝ කාලයක් නෙමෙයි. ඒ කාලේදී අරක ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට කිව්වේ මොකද්ද? මේ ජීවිතය කියලා කියන දී ඇඳි ඉරක් වගේ එකක්. සැනකින් නැති වෙලා යනවා. මේ ජීවිතය කියලා කියන්නේ තනාග තියෙන පිනිබින්දුවක් වගේ එකක්. සැනකින් නැති වෙලා යනවා. සැනකින් නැති වෙලා යනවා. ජීවිතය කියලා කියන්නේ බලවත් පුරුෂයෙක් අර කෙල පිටක් දිවකට එන කෙල ගහනවා වගේ. කොහොම සැනකින් නැති වෙලා යන එක. බලන්න. ඊළඟට ඒ කාලේ බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා ජීවිතේ. එතකොට ලෙඩ හැටියට ඒ කාලේ තිබිලා තියෙන්නේ බඩගින්නයි, පිපාසයයි, සීතලයි, උණුහුමයි, මල මුත්‍රා කරන එකයි. 6යි. එතකොටත් කියන මොකද්ද? බොහෝ පීඩා, බොහෝ උපායාස තියෙන කාලය. එතකොට ඒ කාලෙත් ඒ විදිහට කියන්නේ. බා නුවණ තියෙන කෙනා ජීවිතය ගැන කල්පනා කරන විදිහ. අද කාලේ ගත්තොත් වයස මිනිස්සුන්ගේ 50යි. බුදුරජාන්සේ වැඩ ඉන්න කාලේ 100ක්. අද 100ක් නෑ පරමාවශ. ඊට අඩුයි. ලෙඩ කෝටිය. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මනාකොට කියනවා නම් අදත් කියන්න ඕනේ. මොකද්ද? මේ ජීවිතේ ටික කාලයයි තියෙන්නේ. මේ ජීවිතේ ආයුෂේ ස්වල්පයයි, බොහෝම චුට්ටයි. බොහෝ දුක් තියෙනවා, බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා විසඳුම මොකද්ද? කුසල් දහම් වඩන එක, බඹසර වාසය කරන. ජීවිතේ විසඳුම මේකයි, වෙන විසඳුමක් නැහැ. නුවණ තියෙන කෙනෙකුට ගන්න තියෙන්නේ එතෙන්ට යන්න. යන්න තියෙන. ජීවිත ඉලක්කය කරගන්න ඕනේ කුසල් දහම් වඩන එක, බඹසර වාසය කරන. ඒකට වෙන දෙයක් අල්ලගත්ත කියලා එයාට වෙන යහපතක් නැහැ. දැන් කෙනෙක් ඉන්න මැරෙන්න ආයෙන කාලා බිලා ඉන්නවා. මේ ජීවිතය අවසන් කරන ඊට පස්සේ ගිහිල්ලා කර්මානුරූපය උපදින යම් තැනක. වඩපු කුසලයක් නැත්තම් එයා යන්නේ කොහාටද? සමාදන් වෙච්ච කුසලයක් නැත්තම් යන්නේ කොහාටද? දුගතියට. දුගතියට නෙමෙයි. ඕන තරම් මේ ලෝකේ ඉන්නවා මිනිස්සු. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්, බොහෝ කාලයකට කලින් සවැත් නුවර ඉඳලා තියෙනවා ධනවත් සිටුවරු 4 දෙනෙක්. මේ 4 දෙනා එකතු වෙලා කල්පනා කරනවා අපි මොකද කරන්නේ? අපිට බොහෝ ධන සම්පත් තියෙනවා. ඉතින් මේ ධනයත් එක මොකද කරන්නේ? කෙනෙක් කියනවා අපි අන් අයට උදව් කරගෙන ඉමු. කෙනෙක් කියනවා පිනක් දහමක් කරගෙන ඉමු. ඔය විදිහට දහස් කරනවා. කෙනෙක් කියනවා අපි හොඳට කාලා බීලා නටලා විනෝද වෙලා ඉමු. මේ අපි හම්බ කරපු දේවල් අපිට තියෙන ධනෙ නෙමෙයි. එතකොට ඒකත් ජීවිතේම කරන්නේ කාලා බීලා නටලා ඉන්න එක. පිනක් දහමක් කරන්නේ නැහැ. මැරිලා ගිහිල්ලා ඔක්කොම උපදින්නේ නිරේ. ඉතින් නිරේ විස්තරේ තියෙනවා. ඒ ලෝකෙම නිරේ උඩට පල්ලට යනවා. ඒ ලෝකෙමුනේ උඩට එනකොට මේ කට්ටිය Tamanට වෙච්ච විපත කියන්නේ. දුජීවිතං අජීවීම එක්කනේ කියන්නේ අපි මේ දුෂ්චරිතී යෙදිච්ච ජීවිතය අපි ගත කළේ කියලා. කියන්න අපි නේ දුයන්න කියනකොටම යනවා. තව කෙනෙක් කියනවා නස්තෝ අන්තෝ කුතුවන්තෝ මේ දුකේ කෙරවලක් අපිට පේන්න යන්නේ නැහැ කියලා කියන්න යනකොටම ණයන්න කියනකොටම යට යනවා. ඊළඟට කියනවා සට්ටි වස්ස සහස්‍රනේ අවුරුදු 60000ක් වෙනවා මේ විතෙන්ට ඇවිල්ලා. එකපාරක් ගිහිල්ලා 30000ක් යනවා 30000ක් උට්ටෙනවා. වෙනකොට මේ කියන්නේ. ඒ වෙච්ච කරදරේ කියන්නේ යනකොටම සට්ටි වස්ස සහසනික කියන්නේ යනකොටම ආය හටට යනවා. ඇහෙන්නේ සයන්නේ විතරයි. ඊළඟට අන්තිමට කියලා අපි මෙහෙන් චුත වුණාට පස්සේ පින්දහම් කරන සෝහං කියලා පටන් ගන්නකොටම යට යන සෝයන් විතර ඇහෙන්නේ. ඉතින් මේ හඬ දවසක් මේ කොසල් රජුරන්ට ඇහෙනවා. භයංකාර ශබ්ද 4. තු න ස සෝ
මේ අකුරු 4යි. බය වෙලා ගිහලා බුදුරජාණන්සේ විස්තර අහනවා ස්වාමී භාගතුන් මේක මොකද්ද? එතකොට බුදුරජාණන්සේ විස්තර කරන්නේ. බලන්න කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට මේ ජීවිතේ ඉන්න කාලේ ගත කරන කාලෙ බිලා ඉන්න. හැබැයි මරණින් මත්තේ කුසලයක් දිනු කරපු කෙනෙක් නොවේ නම් යන්නේ කොහාටද? දුගතියට. සුගතිය රැඳෙන තියෙන පින ඉවරයි. මොකද මේ ජීවිතය කියලා කියන්නේ සසර ගමන කර්මානුරූපව ඉපදි ඉපදි මෙරි මෙරි යන ගමන. එතකොට සසර ඉන්න කෙනාට පිහිට පිලිසරණ තියෙන්නේ කුසලයක් සමාදන් වෙලා පිනක් දිනු කරගත්තොත් විතරයි. එතකොට මේ දිනු කරගන්න පින මූලික කරගෙන තමයි යාට නිවන කරා යන්න තියෙන්නේ. එතකොට එහෙම කරගත්තේ නැත්නම් කෙනෙක් කලින් ජීවිතවල කරපු පින භුක්ති විඳිමු හිටිය කුසල් වඩව නැතුව හිටියොත් එන්නේ මොකද අලුතෙන් පින රැස් කරගන්නේ පින ගෙවිල ඉවරනකොට සුගතිය අහිමි වෙනවා. දුගති කරා යන්න. බොහෝ දිනකට වෙන්නේ ඒකයි. බොහෝ දිනකට වෙන්නේ ඒකයි. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ අපිට පෙන්වන්නේ මේ ජීවිතේ ටික කලයි තියෙන්නේ. බොහෝ දුක් බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා කල යුත්තේ මොකද්ද? කුසල් දහම් වඩන එක. විසඳුම ඔන්න. බඹසර වාසය කරන එක. ඒ කියන්නේ මේ ධර්මයේ පුරුදු කරන එක. එතකොට නුවණ තියෙන කෙනා උත්සාහ කරන්ට මේ කාරණේ තේරුම් අරගෙන ජීවිතේට පුළුවන් තරම් කුසල් වඩන්න. කුසල් වඩන්න ආසා කරන්න ඕනේ. කුසලයේ ගැන අහනකොට අනේ මටත් මේ කුසල් වඩන්න තියෙනවනේ. ජීවිත ඉලක්කයේ බවට පත් කරගන්න කුසල් වඩන්න. ජීවිතය අවසන් වෙනකොට Tamanට කියන්න පුළුවන් හැකියාව ඇති කරගෙන තියෙන මම මෙන්න මේ කුසල් වැඩුවා. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කුසල් වඩන්න මම මහන්සි ගත්තා. උත්සාහ කරවන් උත්සාහයක් ගත්තා. එහෙම හරි කියන්න පුළුවන් හැකියාව තියෙනවා. නුවණ තියන කරන්නේ. එතකොට බුද්ධ ශාසනයක් මුණ ගැහුණා කියලා කියන්නේ අපිට කුසල් වඩන්න මහඟු අවස්ථාවක් ලැබුණා කියන එක. බුද්ධ ශාසනයක තරම් මේ කුසල් අකුසල් ගැන පැහැදිලි විග්‍රහයක් වෙන කොහේවත් ලැබෙන්නේ නැහැ. අහන්න ලැබෙන්නේ. ඉතින් අපේ වාසනාවට අපිට ඒක අහන්න ලැබෙන කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද? ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා පැහැදිලිව අහන්න ලැබෙනවා. එතකොට ඒවා ඉගෙනගෙන බුද්ධ වචනය සුරින් අපේ ජීවිතයේ තියෙන අකුසල් බැහැර කරමින් කුසල් උපද්දවගෙන උපදවාගත්ත කුසල් පරිපූර්ණත්වයේ කරාගෙන යන්න මහන්සි ගන්නයි. ඒ කරනවා නම් අපිට පහුතැවෙන දෙයක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් කියන්නේ කරුණා ශ්‍රාවකයන්ට හිතයිසි අනුකම්පා ඇති සාතුන් වහන්සේ විසින් වෙනෙක් විසින් කළ යුතු දේ මම කළා. ඒ නිසා ප්‍රමාදීව ධ්‍යාන වඩන්න. කුසල් වඩන්න. ධර්මයේ දියුණු කරන්න කැප වෙන්න. පහුතැවෙන්න එපා. ආය පස්සේ පසුතැවෙන්න එපා. මා විප්පචාරණෝ මා පච්චා විප්පටිසාරණෝ. ආය පහු වෙලා පහුතැවෙන්න එපා. ඒ ගොඩාක් දෙනෙකුට වෙන්නේ පෙරහැර ගියාට පස්සේ අනේ අපිට ඒ කාලේ කරන්න තිබුණානේ කරේ නෑනේ කියලා දුක් වෙවි ඉන්න එක. ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. තියෙන අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. බොහෝ දිනකට වෙන්නේ ඒක. කුසල් වඩන්ඩ බඹසර වාසය කරන අවස්ථාව තියෙනවා. ඒ තියද්දී එතකොට ඒවා කරන්නේ නැතුව වෙන වෙන දේවල් කර කර ඉන්නවා. අන්තිමට ඔක්කොම වෙලා පෙරහැර ගියාට පස්සේ පහුතෙන අනේ අපිට කරගන්න බැරි වුණානේ. හුල ඉන්නවා. හුල ඉන්නවා. ඒ නුවණ තියෙන කෙනෙකුට ඒක නෙමෙයි කරන්න උනේ. අවස්ථාව ලැබුණ වෙලාවේ කුසල් වඩන්න මහන්සි. දැන් කෙනෙකුට සමහරවල් ධර්ම ඉගෙන ගන්න ලැබෙනවා කුඩා කාලෙදිම. පිනක්. එයාට ඒ අවස්ථාව පටන් ගන්න පුළුවන්. කෙනෙකුට තරුණ අවදියේදී, කෙනෙකුට මැදි වියේදී, කෙනෙකුට සමහරට වයසට ගිහිලා. හැබැයි එයා දක්ෂ වුණොත් ඒ අවස්ථාව ලද වෙලාවේ ධර්මය අල්ල ගන්න. දැන් ඔබ සමහරට අහලාදී බුද්ධ කාලේ සමහර සිද්ධි තියෙනවා. සමහර උදවින්දිය කුඩා සංදියේම ධර්මයට සමීප වුණා. අවුරුදු 7 8. තරුණ වයසේ තව පිරිස, මැදි වයසේ පිරිස. සමහර කට්ටිය වයසට ගිහිල්ලා. ධර්මයේ හම්බෙනකොට බුදුරජාණන් මුණ ගැහෙනකොට ගොඩාක් වයසට ගිහිල්ලා. හැබැයි දැන් බෑ කියලා අතහැරියේ නෑ. දැන් මට වයසයි කියලා අතහැරියේ නෑ. තරුණ කාලේ මට හම්බුණා නම් මම මේ කරගන්නවා කියලා එහෙම හිතුවේ නෑ. ඒ ලැබිච්ච අවස්ථාවේ කුසල් වඩන්න මහන්සි ගත්තා. ජයගත්ත ජීවිතේ. ජයගත්තා. විසුදුම කරා ගියා.
ඒක අපි තේරුම් ගන්න. අපිට ලැබිච්ච අවස්ථාවේ අපි කල්පනා කරන්න කුසල් වඩන්ට. කුසල් වඩන්න. අපි හිතමු කෙනෙක් පුරුදු වෙනවා කියලා දන් දෙන්න. ත්‍යාගය කියන කුසලයේ දියුණු කරගන්න. ඒක සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එයා හොඳට පුරුදු කරගන්නවා. හිතට ගන්නවා මම ත්‍යාගවන්ත කෙනෙක් වෙනවා. ඒතර ත්‍යාගය කියන ගුණවත්කම දියුණු කරන්න මහන්සි ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ත්‍යාගය කියන්නේ මොකද්ද? එයා ඉගෙන ගන්නවා ඒක. ඒ කුසලයේ ගැන ඉගෙන ගන්න මොකද්ද බුදුරජාණන් ත්‍යාගය ගැන විස්තර කරලා දුන්නේ? උදේශනා විස්තර වෙනවා මුක්ත චාගු වොස්සග්ග රතු පායත පානි යාච යෝගු දාන සංවිභාග රතු විගත මල මච්චේරේන චේතසා ගාරං අජ්ජාවස්ති. ආර්ය ශ්‍රාවකය ත්‍යාගවන්ත කෙනෙක් වෙන්නේ එහෙමයි කියනවා. එයා ලැබිච්ච දේ බෙදා හදා ගන්න කෙනෙක්. දන් පැන් බෙදන්න දාන දින ලෑස්ති පිට ඉන්නේ බලාගෙන ඉන්නේ. ආයත. ඊළඟට දන් පැන් බෙදන්න හරිය කැමැති. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මසුරු මල දුරු කරපු සිතින් වාසය කරන්නේ. එතන මෙන්න මේ කුසලයන් ගුණයන් තමා තුළ දියුණු කරගන්න යා කල්පනා කරනවා. ටික ටික තම්පත් වේක්ෂාය දෙමිනා මේ විදිහට මේක දියුණු කරගන්න කියලා තමන්ගේ හිත ගැන විමසමින් යා කුසල් වඩන්න මහන්සි ගන්නවා. ඒ කුසල. කලක් යනකොට යාරම තේනවා මේ ගුණය මා තුළ විද්‍යාමාන. එහෙමයි මේක කරන්නේ. කෙනෙක් කල්පනා කරන හොඳට සීලය පුරුදු කරගන්න. සිල්පද සමාදන් වෙනවා ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මොකද්ද සීලය? අපි හිතමු සිල්පදයක් යා සමාදන් සත්තු මැරීම වළකිනවා. සත්තු මැරීම වැළකීම ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරේ කොහොමද? පානාති පාතම් පහය පානාති පාතය පටිවිරතෝ හොති. ඒ සත්තු මැරීම වැළකීලා ඒක දුරු කරලා ඒකෙන් වැළකී වාසය කරනවා. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී. දඬු මුගුරු අතහරිනවා. අවියායද අතහරිනවා යා. ඒ හන්තුට හිංසා පින දඬු මුගුරු අතර ගන්න කෙනෙක් නෙමෙයි. අවියායදට ගන්න කෙනෙක් නෙමෙයි. ලජ්ජී ලැජ්ජයි කියනවා. ඒ සත්තු මරනවා කියන එක ලැජ්ජාවට කාරණයයි. ඒක පිළිකුල් කරනවා යා. සබ්බපාන භූත හිතානුකම්පී සියලු සත්වයෝ කෙරෙහි හිතානුකම්පා යුක්තයි කරුණාවෙන් යුක්තයි. ඒතර මෙන්න මේ ගුණය ඇති කර ගන්නවා. සතුනි වලකිනවා කියනකොට ඒ විදිහට කල්පනා කර මේ කුසලයේ දියුණු කරගන්න මහන්සි ගන්නවා. ටික ටික දියුණු කරගන්නවා. කලක් වෙනකොට යාර තමන්ගේ ජීවිත තුළ මේ කුසලයේ දියුණුලා තියෙන හැටි දකින්න පුළුවන්. ඊළඟට යා මිශ්‍රිතාදී භාවනාව පුරුදු කරනවා. මිශ්‍රිත රැගෙන ඉන්නවා මහන්සි ගන්නවා. කලින් මෙයා ද්වේෂයෙන් ගැටුණු සිතින් වාසය කළේ ධර්මයේ තුල තියෙන මඟ පෙන්වීම උපයෝග කරගෙන එයා තරහ සිත දුරු කරලා මේ සිතින් ඉන්න උත්සාහ කරනවා. කලින් යම් කිසි කාරණාවකට ගැටුණාද එයා දැන් ගැටෙන්න යන්නේ නැහැ. දේශයේ එකට කිරීම ආදී ඇති වුණාද එයා ඒක කරන්න යන්නේ නැහැ. කුසලයේ දියුණු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කුසල නුවණින් කල්පනා කරමින් දියුණු කරගන්න. ඒක දියුණු කරගන්නකොට එයාගේ ජීවිතය සූපත් භාවය කරා යනවා. හිත තියෙන. ඒකනේ අපි කරගන්න ඕනනේ. පස්නවල පැටලි නෙමෙයි. සැනසුම් සහගත ජීවිතයක් කරා යන්න. ඉතින් ඒකට යන්න තියෙන විසඳුම මොකද්ද? කුසල දහම් වඩන එක. මේ ධර්මයේ හැසිරෙන එකමයි. එතකොට බුදුරජාණන් අපිට පෙන්ලා දෙන්නේ ඒක කරන්න වැඩි කාලයක් නෑ. මේ ජීවිතේ ටික කාලයයි තියෙන්නේ. බොහොම සුළු කාලයයි තියෙන්නේ. ඒක ගෙවිලා යනවා. බොහෝ පීඩා බොහෝ කරදර තියෙනවා. ඒ ආස්සේ තමයි අපිට මේ කුසලයේ වඩන්න තියෙන්නේ. විසඳුම කරා යන්න තියෙන්නේ. හැම කෙනාටම ඒක තියෙනවා. එක්කෙනෙකුට විශේෂයක් විතරක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි මේ උදෑසන මේ බණ පද අහනකොට තේරුම් ගන්න ඉගෙන ගන්න. මේ මිනිස්යන් ජීවිතය ලැබුව අපිට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ බොහෝ කාලයක් තියෙන්නේ. ඉක්මනට ගෙවිලා යනවා. මේ ජීවිතේ බොහෝ දුකින් පිරිච්ච එක. බොහෝ පීඩා තියෙනවා. ඉතින් මේ ජීවිතේ මේ වගේ ජීවිතකින් එතෙර වෙන්න නිදහස ලබන්න අපිට තියෙන විසඳුම මොකද්ද? ධර්මයේ හැසිරෙන එකයි. කුසල් වඩන එකයි. මේ උදෑසන හිතට ගන්න මං කුසල් වඩන කෙනෙක් වෙනවා. මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙනවා. ඉතින් මේ ධර්ම ඉගෙන ගන්න
පුරුදු පුහුණු කරන අවස්ථාව ලැබුණ වෙලාවේ ඒ ධර්මයන් පුරුදු කරගන්න මහන්සි ගන්න. මහන්සි අරගෙන ජීවිතයේ පිනින් පුරවගෙන ඒ නිවන කරා යන ජීවිතයක් තමන්ගේ ජීවිත තුළත් ඇති කරගන්න උත්සාහවත් වෙන්න. ඉතින් අපි සියලු දෙනාටම බොහොම මෙසිතින් සෙත් පතනවා. එවන් වූ සුවපත් වූ ජීවිතයක් ඇති කරගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද උදෑසන මේ උදාදම් සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ පින්වත් උදයංගනී සේනාරත්න මහත්මිය, නිහාල් ජයසේකර මහත්මයා, නිකිනි ජයසේකර මෙනවිය, නිත්මිනි ජයසේකර මෙනවිය ඇතුළු සියලු දෙනා විසින්. ඉතින් අද දවසේ මේ උදෑසන රැස් කරන් තිබුණු සීල පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. ඉන් අනුමෝදන් වූ දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම අප්‍රේල් 23 වන දිනට මිය පරලොව ගොස් තෙමසක් සපිරන සෙනෝ සුරතලාට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම මිය පරලොවගේ සියලු සුරතල් සතුන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම දවසේ මේ පින්කමේ දායකත්වයෙන් දරපු සියලු දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුරව සිටින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. ඒ වගේම ලංකා වාසී සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන උදයංගනී සේනාරත්න මහත්මියට, නිහාල් ජයසේකර මහත්මයා, නිකිනි ජයසේකර මහත්මිය, නිත්මිනි ජයසේකර ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත් සියලු සුරතල් සතුන්ට මේ පින් අනුමෝදන්. ඒ වගේම විශේෂයෙන්ම ලක්වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පන්නිය සැලසේවා. ඒ වගේම උදයංගනී සේනාරත්න මහත්මියට, නිහාල් ජයසේකර මහත්මයාට, නිකිනි ජයසේකර මහත්මිය, නිත්මිනි ජයසේකර මහත්මිය ඇතුළු ඒ අද දවසේ දායකත්වයේ දරපු සියලු දෙනාටම ඒ පින්වතුන්ගේ පවුල් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත සිටින සියලු සුරතල් සතුන්ට මේ පින් අනුමෝදන් වේවා. පුණ්‍යානුභාවයෙන් මේ සියලු සුරසල් සතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලි සේවය කරන සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් අද උදෑසන මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් සියලු යහපත සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පන්නිය සැලසේවා. සුවසේ දහම් මඟ දියුණු කරන කුසල් දහම් වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර